අද මේ උතුම් දේශනාවේ දායකත්වය දිවුලපිටිය මහවත්තේ පදිංචි SW මෙගිලින් නෝනා උපාසිකා මෑණියන් ඇතුළුව අනිකුත් දරුවන් ඥාතිවරු හැමදෙනාම මැදිහත් වෙලා මේ දේශනාව සිද්ධ කරනවා. ඒ ඇත්තන්ගේ නාම මාත්‍ර පැහැදිලි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා හරිම ලස්සන දෙයක්. ඒ ලස්සනම දේ සම්පූර්ණයෙන්ම මනෝමූලිකයි. සම්පූර්ණයෙන්ම හිත මුල් කරගත්ත ඊටාම සුන්දර වැඩපිළිවෙලක් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද භාවිත හිතක් තියාගන්නේ කියන කාරණේ. ඒ කියන්නේ අභාවිත වෙන්නේ නැතුව ඒක හරියට උන්වහන්සේ දේශනා කළේ අපි මේ මතක් කළ ගාථාවේ තියෙනවා වගේ අභාවිත හිතක් නම් තියෙන්නේ. කියන්නේ හිත වඩාගෙන නැත්තම් ಗುಣධර්ම මත ජීවමාන වෙලා නැත්තම් Tamanගේ ජීවිතය තුළ මේ රාග ద్వේෂ මෝහ ඇති වෙනකොට ඒ ඇති වෙන රාග ద్వේෂ මෝහ වළක්ව ගන්න ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් නැත්තම් ඒක හරියට බාගෙට වහගත්ත වහලයක් වගේ කියලා තියෙනවා. දැන් බාගෙට වහපු වහලයක් මේ හැම වෙලාවක මේ වහලේ අඩුපහඩු හොයන්න හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවෙකම මේ පිදුරු වහලා තියෙනවා නම් ඒ පිදුරු හරියටම වහලාද නැද්ද කියලා දක්ෂ කෙනෙකුට තමයි බැලූ බැල්මට පේන්නේ. එහෙම නැත්තම් පින්වත්නි වහලක සිදුරු තියෙනවා නම් ඒක පේන්නේ මොන වෙලාවටද? වහින වෙලාවට. එතකොට වහින වෙලාවට තමයි වහලේ සිදුරු තියෙනවා නම් හරියට වහලා නැත්තම් ඒක හොයාගන්න හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා හරියට Tamanගේ හිත භාවිත හිතක් නෙමෙයි නම් ඊටාම සංවර වෙච්ච ඉන්ද්‍රිය සංවරය හදාගත්ත රාග දේශ මොහ ආදී මනෝභාවයන්ට ඇවිස්සෙන්න නොදෙන මට්ටමට හිත හුරු කරගන්නේ නැත්නම් ඒ හිත කෙලෙස් වැස්සෙන් යට වෙනවා. කෙලෙස් වලින් ඒ ජීවිතේ වැහිලා යනවා. සමහර විට ඒ කෙලෙස් වල වැහිලා යනකොට ඒ කෙලෙස් වැහෙන කෙලෙස් වලට දොර වහගෙන නැත්නම් ඒ කෙලෙස් ඕනෑවට වඩා හිතට ගලන්න ආවාම හිතට ගලාගෙන එනකොට ඒක නතර කරගන්න ඒක වහගන්න වැඩපිළිවෙලක් නැත්නම් එයා විශාල අමාරුවක වැටෙනවා. කොහොමද අමාරුව වැටෙන්නේ? එයා අමාරුව වැටෙනවා සමහරට මේ ධර්ම මාර්ගයේම පේන මානිකවත් නැති විදිහට යට යන්නත් පුළුවන්. ඒ කෙලෙස් වලට වැපිරෙන හිතක් තියාගෙන ඉන්ද්‍රිය සංවරයක් නැතුව ධර්මයට දායාද නොවුණු ශ්‍රාවකයෙකුට බුද්ධ ශාසනය ඉඩක් නැහැ. ඒකට අර එක දේශනාවක තියෙනවා මේ හරියට මහණෙනි මහ මුහුදේ කුණු තියාගන්න නෑ වගේ මහ මුහුදේ රොඩු නෑනේ මලමිනී කුණු ගොඩවල් මහ මුහුදට ගිහින් දැම්මොත් ඒව මොකද කරන්නේ? ඉක්මනට රලෙන් වෙරළට ගෙනත් දානවා වගේ තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මිකව බුද්ධ ශාසනය දායාද නොවිච්ච අවංක ශ්‍රාවකයෙක් යා බුද්ධ ශාසනයේ පෙනී ඉන්නවා වෙන්න පුළුවන්. හාන්දරෝ කෙනෙක් විදියට ඉන්න පුළුවන්. බෞද්ධයෙක් විදියට සුදු ඇඳගෙන ඉන්න පුළුවන්. පොයට පන්සල් වෙන මිනිහෙක් ඉන්න පුළුවන්. හැබැයි අවංකව අර බුදුහාරෝ කියාපු වැඩපිළිවෙල තුල නැත්තම් හරියට මහ මුහුද කුණු ගොඩවල් තියාගන්නේ නැහැ වගේ ඒ කුණු ගොඩවල් වෙරළට ගෙනත් දාලා මහ මුහුද සුද වෙනවා වගේ බුද්ධ ශාසනය ඇතුලේ කුණු ගොඩවල් වලට ඉඩ නැහැ කියනවා. ඒ නිසා තමයි ගොඩාක් දෙනෙක් බුද්ධ ශාසනය පැත්තකවත් නැත්තේ. සමහර අය කියනවනේ මේ අපි නම් ඉතින් අපි කාටවත් වරදක් කරන්නේ නැහැ. හැබැයි ඉතින් අපිව පන්සල් ගාන යන්නේ නැහැ. අපි අපේ වැඩක් බලන අපි පාඩුවේ ඉන්නවා. ඉතින් අපි කාටවත් කරදරයක් නැත්තම් ආයි මොකටද ආගම් කියලා වගේ කතා කරනවා නේද? හේතුව තමයි ඒගොල්ලෝ බුද්ධ ශාසනයෙන් විසි වෙලා ඉවරයි. විසි වුණේ මොකක් නිසාද? තමන්ගේ හෘද සාක්ෂිය වඩා ගන්න ඕන, දියුණු කර ගන්න ඕන ಗುಣධර්ම ටික යා විසි කරගත්තා. විසි කරගත්ත නිසා යා බුද්ධ ශාසනය විසි කරලා දැම්මා. එයා බුද්ධ ශාසනය ප්‍රතික්ෂේප කළා. කුණු ගොඩවල් බුද්ධ ශාසනයේ ඉන්නේ නැහැ. එතකොට භාවිත හිතක් කෙලෙස් හිත නිවා ගන්න අදහසක් තියෙන කෙනෙකුට විතරයි බුද්ධ ශාසනයේ දොර ඇරෙන්නේ. එතකොට වහලේ සෙවිලි කරගන්න වැඩි අපි කරගන්න ඕන දෙයක්. කාටවත් කරලා දෙන්න බෑනේ. දැන් මේ ගාථාවේ කියනවනේ යථාගාරං දුච්චන්නං උට්ටි සමති විජ්ජති කියලා. හරියට වහලයක් සෙවිලි නොකලට පස්සේ සෙවිලි නොකල වහලේ ඇතුලේ ඉන්න මිනිස්සු අමාරුවේ වැටෙනවා වගේ දැන් වහලේ සෙවිලි කරනවා කියලා කියන්නේ මේ ගෘහය කියන එක මේවා හරි පළල් අදහසින් ගන්නත් පුළුවන්. මේ එක වචනයක් ගෘහය කියන එක වචනයක් අල්ලගෙන අපිට ඕන මේ පැයම බණ කියන්න පුළුවන්. දැන් ගෘහය කියන එක බුදුරජාන් වහන්සේ මතක් කරනවා එක දේශනාවක මහණෙනි විඥාණයට ඕකය රූපයයි කියනවා.
ඕකේ කියලා ධර්මයේ තියෙන ගෘහය කියන එක. ඕකේ කියන්නේ මොකටද? ගෘහය. ඒතර විඥානයේ ගෘහය තමයි රූපය කියනවා. රූපය කියන ගෘහයේ තමයි විඥානේ වාසය කරන්න කියනවා. වාසය කරනවා කියලා කියන්නේ ඕක සාරී කියලා එකට කියන්නේ. ගෘහේ වාසය කරනවා කියලා මහණෙනි මම කියන්නේ රූපේ කෙරෙහි මේ නන්දිලාගෙන් බැඳිලා තණ්හාවෙන් බැඳිලා රූපේ කෙරෙහි අදහසක් තියාගෙන ඉන්නවනම් එයා රූපේ වාසය කරනවා කියනවා. ඒතකොට රූපේ වාසය කරනවා කියලා කියන්නේ රූපේට රාගයෙන් තෘෂ්ණාවෙන් බැඳෙන එක. තණ්හාව කියලා කියන්නේ හරියට සංසාර මගේ අම්මා වගේ. සංසාරේ අම්මා තමයි තණ්හාව. ඒ තණ්හාව නිසා තමයි උපාදාන වෙන්නේ. තණ්හා පත්‍ය උපාදානං කියලානේ කියන්නේ. තණ්හාව ඇති වුණාම උපාදානෙ වෙනවා. උපාදානෙ වුණාට පස්සේ උපාදානයට අනුව භවයක් හැදෙනවා. භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා. මොකද්ද විපාක පිණිස කර්ම හැදෙන්නේ? ඒ තුනේ තණ්හාව. තණ්හා කරන්න ගියාම ඒක උපාදානෙ වුණා. උපාදානයට අනුව විපාක පිණිස කර්ම හැදෙන්න පටන් ගත්තා. උපාදාන පත්‍ය භවය කියලා කියන්නේ විපාක පිණිස හැදෙන කර්මයට පින්වත්. තව ගැඹුරින් කිව්වොත් භවය කියන එක මේ මම කියලා එකක්. ඒ කියන්නේ මම ඉන්නවා මේක මගේ මේක මට අයිති මේ දරුවා මගේ මේ දේවල් මගේ කියලා ඔළුවේ හැපි තියෙන ගතියක් තියෙන්නේ. අන්න ඒකට තමයි භවය කියන්නේ. එතකොට ඔළුවේ හැපි තියෙනවනේ මේක මගේ මේක මටයි මේක මගේ දෙයක් මේක මගේ ආත්මය මේක මගේ වසඟේති. එහෙම හැපි තියෙන එකට අනුව පින්වත්නි ජාතිය පහළ වෙනවා. ඒකට කියන්නේ උපාදාන භවපච්චය ජාති කියලා. මනසේ හැපි තියෙනවා මම කියලා එකක්. ඊට අනුව මම පහළ වෙනවා. කන්දානම් පාදෝ ස්කන්ධ ටිකක් මම කියලා පහළ වෙනවා. ආයතනානම් පටිලාභෝ ආයතන ටිකක් ප්‍රතිලාභ වෙනවා. ඒකට කියනවා මේ ජාතිය කියලා. ඒතර එහෙම පහළ වෙච්ච නිසා තමයි ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන. ඒතර ඔක්කොම ප්‍රශ්න ටික මොකක් නිසාද? තණ්හාව නිසා. එතකොට අර ඒ දේශනාවේ තියෙන ඕකේ කියලා කිව්වේ මොකද්ද? ඕකේ කියලා කිව්වේ ඕකේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ගෘහයට. ඒතර විඥානයේ ගෘහය තමයි රූපය. රූපය කියලා අපි ගෘහයේ තමයි ඉන්නේ. ඒතර රහතන් වහන්සේලා ගෘහේ කඩා දැම්මයි පළවෙනි උදානේ තියෙනව නේද එම. මහණෙනි මම අනේක ಜಾති සංසාරම් මම සංසාරේ ඇවිදගෙන ගියා. ඇවිදගෙන යනකොට මට මේ සත්‍යයා පුද්ගලයා කියන එක හදන ගෘහය හදන වඩුව මම හොයාගත්තා. ගේ හදන එක හොයාගත්තා. මිනිහා මං හොයාගත්ත වඩුවව. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මම මේ ගේ හදන්න බැරි වෙන්න පුන ගේ යන්න කාසේ කැණි මඩල කඩලා විසිකලා මේ පරාල විසිකලා පුන ගේ යන්න කාසේ ආය උපතක් කරා ඉන්නේ නැති විදිහටම මම මේ ගේ කඩලා විසිකලා අන්න බලන්න. එතකොට ගෘහය කඩලා විසිකලා කියලා කියන්නේ වෙන එකක්. දැන් හරි මේ ගෘහය පින්වත්නි හරියට සෙවිලි නොකළොත් ඒ සෙවිලි නොකරපු ගෘහය මෙතන අදහස් වෙන එකක්. සෙවිලි නොකරපු ගෘහය අනාරක්ෂිතයි. එතකොට අනාරක්ෂිත වෙන්නේ කුමක් නිසාද? වහලා නැහැ හරියට. එතකොට අද අපිට වෙලා තියෙන්නේ මේ වහලේ සෙවිලි කරගන්න විදිය ගැන අපිට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. අපි දන්නවා වහලේ සෙවිලි කරගන්නේ කොහොමද කියලා. හැබැයි තිරිසන් ලෝකේ වහලේ සෙවිලි කරගන්න බෑ. තිරිසනුන් අතර ඉපදුනා මේ වහලේ සෙවිලි කරගන්න පුළුවන්ද? බෑ. නිරේ උපන්නොත් ආයේ වහලේ සෙවිලි කරගන්න වෙන්නේ නැහැ. പ്രേත ලෝකෙත් හැමෝටම වහලේ සෙවිලි කරගන්න බෑ. දිව්‍ය ලෝකෙත් හැමෝටම බෑ. එතකොට අපිට පුළුවන් වහලේ සෙවිලි කරගන්න ධර්මයෙන් බල මේ වහලේ සෙවිලි කර ගැනීම වැඩපිළිවෙලට ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. ඒ වහලේ සෙවිලි කර ගන්නවා කියලා කියන්නේ භාවිත හිතක් තියාගන්නවා. සිදුරු නොවිච්ච, කැලැල් නොවිච්ච, වැහිලා නොගිය, කෙලෙස් වලට ඇතුළට එන්න නොදෙන තරමේ වහලයක් හදා ගන්නවා. එතකොට යා ආරක්ෂිතයිනේ. එතකොට එහෙම වහලයක් හදා ගන්නවා කියලා කියන්නේ මේ අඳින විදිය, පළඳින විදිය, වළඳන විදිය ඒවා නෙමෙයි පින්වත්නි. එතකොට අද මිනිස්සු මේක හදා ගන්න හදන්නේ දැන් මේ බෞද්ධකම වුණත් බුද්ධ ශ්‍රාවක භාවය වුණත් මේ අඳින විදියෙන්, කන විදියෙන්, බොන විදියෙන් හදන්න හදනවා. ඊට පස්සේ කෑම කන විදියෙන් ඒකෙන් තමයි මිනිස්සු ගොඩාක් දෙනෙක් විමුක්තිය ගැන අදහසක් ගන්න. ඒක අදාළ නෑ. ඇයි? මේ හිත ගැන නෙමෙයි කියන්නේ. සමහරට හිතේ හොඳට කෙලෙස් තෝරේ ගලනවා. හිතේ බරපතල විදියට කෙලෙස් නටනවා. ඒ වුණාට එයා මස් කන්නේ. එහෙම ඉන්නව නේද? එයා මස් කන්නේ. සමහරට එළවලුයි බතුයි විතරක් කන කෙනෙක් ඉන්න පුළුවන් බරපතල විදියට වදක චිත්තේ තියෙන. එයා මස් කන්නේ තමයි.
හැබැයි බරපතල විදියට වදක චිත්තේ තියෙන්න පුළුවන්. අන්න බලන්න. එතකොට හිත භාවිත කරගන්න නැතුව යම් කෙනෙක් ඒක පැත්තකින් තියලා ඇඟ භාවිත තැනකට ගේන්න හැදුවන පස්සේ එයාට ඉතුරු වෙන්නේ ওই නිර්මාංශ වීම. ඊට පස්සේ එයා සුදු අඳින එක. ඊට පස්සේ රත්තරන් බඩු පළඳින්න නැති එක. ඒ වගේ ටිකක් විතරයි. එතකොට ඒකට වඩා ඒ ටික ඔක්කොටම වඩා පරයා වටින්නේ භාවිත හිතක් හදාගන්න එක. කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව දොරගොල් වහගත්ත ඉතා සුරක්ෂිත හිතක් හදාගන්න එක. අර ආමගන්ධ සූත්‍රයේ තියෙනවා එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එයා මේ දවසක් බුදුරජාණන් වහන්සේ වළඳ ඉද්දී එයා යන ගමන් කල්පනා කරලු එයා ආමගන්ධ කිව්වේ පිළිගන්ධට කැමති නැති කෙනෙක්. ආමගන්ධ කියලා සූත්‍රයක් තියෙනවා. ඒක මම හිතන්නේ සුත්ත නිපාතේ තියෙන්නේ. කුද්දක නිකායේ ආමගන්ධ කියලා කියන්නේ පිළිගන්ධ ගැන වදාළ දේශනාව. එතකොට එයා බුදුරජාණන් වහන්සේ දා වළඳලා තියෙන ගහක් යට. වළඳ ඉන්නකොට මේ මිනිහා එතනින් යන ගමන් දැකලා තිනවා මේ අර විශාල ගෝලියෝ පිරිසක් ඉන්න ශ්‍රමණයන් වහන්සේ නේද මේ කියලා බුදුරජාණන් වහන්සේ දැකලා කිට්ටු වෙලා අහලා තිනවා. ඒතර වළඳනවනේ එකපාර අහන්නත් බෑනේ. ඇත්තටම මේ මුනිවරුත් ආමගන්ධේවත් වළඳනවද දන්නේ පිළිගඳ දේවල්වත් වළඳනවද දන්නේ කියලා එමීට පිටිපස්සෙන් ගිහින් පාත්‍රයට එබිලා බලලා තියෙනවා. අර ගහක් මුලනේ වැළඳුවේ. ඒතර එමීට පිටිපස්සෙන් ගිහින් පාත්‍රය දිහා මෙහෙම බැලුවා. බලනකොට කේන්ති ගියා. ඒ කේන්ති ගියා කියන්නේ නම් ඒකේ මොනවා හරි තිබිලා තියෙනවා. ඕන බුදුරජාණන් වහන්සේ මස් වැළඳුවාද නැද්ද දන්නේ නැහැ කියලා හොයනව නේද? එතකොට සමහර අය හිතනවා මේ අන්තිම දානේ ඌරුමක් කියනවා, සමහර අය කියනවා හතු වර්ගයක් කියලා. ඔක් ගැන හොයන්නේ බුදුහාර වැළඳුවද නැද්ද කියලා හොයන්නේනේ. දැන් මේ ආමගන්ධ සූත්‍රයේම තියෙනවා බුදුරජාණන් වහන්සේ වළඳපු නිසා තමයි යා කේන්ති අරන් තියෙන්නේ. මොකද පාත්‍රේ බලලා තියෙනවනේ. ඊට පස්සේ වළඳනකන් දත් මිටි කාගෙන පැත්තකට වෙලා බලාන හිටියා. වළඳලි ඉවර වුණාවේකෝ බලා ගන්නම්කෝ කියලා ඉතින් කේන්තියෙන් හිටියා. දැන් වළඳලා ඉවරයි. ඉවර වුණාම ආවා කෙලින්ම. ඊට පස්සේ නලල රැඩි ගන්නලා අහලා තියෙනවා එහෙනම් ඔබ වහන්සේත් වරද්දගත්තා. ඔබ වහන්සේත් එහෙනම් වරද්දගත්තා නේද? ආල්තු නැහැ කියලා. මම බලාගෙන හිටියේ ඔච්චර වෙලා වළඳපු විදිය. ඊට පස්සේ අහලා තියෙනවා මොකද කියලා. එතකොට කියනවා මම පාත්‍රයටත් තිබිලා බැලුවා. දැන් බලන්නකෝ නිර්මාංශේනිකගේ පැත්තකින් දෙයක්. පාත්‍රයට එබිලා බලපු එකම මොන තරම් කැත වැඩක්ද? මේ දැන් අර නිර්වාංශකම යා ගුණයක් විදියට නේ හිතුවේ. දැන් වෙන කෙනෙක් වළඳන එක දිහා එබිලා බලපු එක මොන තරම් පහත් වැඩක්ද? ඒතර දැන් එයා කියනවා මම බලාගෙන හිටියේ ඔබ වහන්සේ ආමගන්ධේ වළඳනවා. ඒතර බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කතාවක් කියනවා. එතකොට කියනවා මේ බ්‍රාහ්මණය සැබෑම ආමගන්ධය ඔක නෙමෙයි කියනවා. ඔබ හිතාගෙන ඉන්නේ පිළිගඳ තමයි ඇත්තම ආමගන්ධේ කියලා. පිළිගඳ එච්චර ගඳ නැහැ කියනවා. බ්‍රාහ්මණය අත හේදුවාම පිළිගඳ යනවා කියනවා. බ්‍රාහ්මණය පාත්‍රය හොඳට හේදුවාම එක වතාවක් බැරි නම් දෙතුන් වතාවක් හොදනකොට ආයි පිළිගඳ නැහැ කියනවා. හැබැයි බ්‍රාහ්මණය ඊට වඩා භයානකයි කියනවා. මේ අභාවිත හිතක් තියාගෙන කෙලෙස් වලට ඉඳ දුන්නා. ඒ හිත ගඳ ගහනවා කියනවා පිළිගඳට වඩා. පිළිගඳ හේදුවාම යනවා කියනවා. අත හේදුවාම පිළිගඳ ඉවරයි කියනවා. පාත්‍රය හොදගත්තාම පිළිගඳ නැහැ කියනවා. ඒක එහෙමත් හොදලා නැත්නම් 3-4 වතාවක් හොදනකොට පිළිගඳ හිතින්නේ නැහැ කියනවා. හැබැයි කෙලෙස් වලට හිත එන්න දුන්නට පස්සේ දැන් මේ දේශනාවට අනුව අර භාවිතා නොවුණු හිතක් තිබ්බට පස්සේ ඒක ගඳ ගහනවා කොච්චර ගඳ ගහනවද කියනවනම් සංසාරෙම ගඳ ගහනවා කියනවා. ඒතර ඒ ගඳ ඊට වඩා බයයි කියනවා. ওই පිළිගඳ ගැටලුවක් නැහැ කියනවා. ඒකෙන් මේ අපි කියන්නේ මේ මස් කන්න එහෙම කියලා. අද ඉඳලා කවුරුහරි මේ දේශනාව අහගෙන ඇත්ත තමයි ආඳුරණිය දැන් ඉතින් එහෙනම් කන්න ඕනේ කියලා හෙට ඉඳලා කන්න එපා. සමහර අය මම මෙහෙම කිව්වේ සමහර අය හිතාගෙන ඉනවා මස් කන්නේ නැති එක ගුණයක් විදියට. සමහර අය හිතනවා මස් කන්නේ නැහැ කියන එක ගුණයක් කියලා. මස් කන්නේ නැති එක ගුණයක් නෙමෙයි. හොඳ දෙයක්. සමහර අය හිතනවා මස් කන්නේ නැතුව හිටියම සීලයක් කියලා. මස් කන්නේ නැතුව ඉන්න කෙනෙක් දිනු කරගන්න ඕන ගුණධර්ම තියෙනවා. අඩුම පන්සිල්වත් නැතුව මස් කන්නේ නැති එකේ මොන තේරුමක්ද? ඒතර පන්සිල්වත් රකින්න නැති කෙනෙක් මස් කන්නේ නැහැ කියන එක අභිමානයක් නෑ. පන්සිල් රකින්න ගමන් මස් නොකනවා නම් අනේ සාදු අපිත් ඒක අනුමෝදන් වෙනවා. අද ඉන්නවා පිරිසක් මම මෙහෙම කිව්වේ වෙනම කොටවක් නෙමෙයි. අද ඉන්නවා මහා බංකොලොත් චින්තනයක් තියෙන නිර්මාංශ කියලා හිතාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවා. කිසි දෙයක් කන්නේ නැහැ. ඒ වුණාට පුළුවන් තරම් ජරා ජීර්ණ වැඩ කරනවා. තියෙන්නේ මස් කන්නේ නැති එක විතරයි. ස්ත්‍රී දූෂිතයෝ ඉන්නවා මස් කන්නේ නැහැ.
හිට්ලර් කියන්නේ මස් කාපු නැති මිනිහෙක්. බොහොම ම්ලේච්ඡ දරදඬු කෙනෙක්. දේවදත්ත භික්ෂුව මස් කාලා නැහනේ. ඇයි වරේකුත් ඉල්ලුවානේ මට සියලු භික්ෂුන් නිර්මාංශ වෙන්න ඕන කියලා. සියලු භික්ෂුන් පිණ්ඩපාතෙන් ඉන්න ඕන, සියලු භික්ෂුන් පාංශිකූලික සිවුරෙන් ඉන්න ඕන, සියලු භික්ෂුන් මේ ගෘහස්ත සේනාසන සහිතව ඉතා දුෂ්කර ජීවිතයකට පිවිසෙන්න ඕන, සියලු භික්ෂුන් නිර්මාංශ වෙන්න ඕන කියලා වරපහක් ඉල්ලුවේ. දැන් අද වුණත් බුදුරජාණන් වහන්සේත් ඉඳලා දේවදත්ත හාමුදුරුවෝත් හිටියනම් අද පින්වත්නි ලංකාවෙන් භාගයකටත් වැඩිය දේවදත්ත හාමුදුරුවෝ පස්සේ යනවා. අද බුදුහාරු හිටියනම් වැඩි පැත්තක්වත් හොයන්න වෙන්නේ නැහැ. එදා අර පාරිලෙය වනයේට ගිහින් හරි නැවතුණා. අද එහෙම බුදුරජාණන් වහන්සේ හිටියනම් වැඩියමයි ආයෙ හොයන්නවත් වෙන්නේ නැහැ. ඇයි එච්චරට මිනිස්සු ಗುಣධර්ම හිතින් නෙමෙයි හදාගන්නේ. අඳින විදියෙන් හොයනවා ಗುಣධර්ම. එතකොට මේ ඒකනේ උපාසකමල පන්සලට එනකොට කරාඹුත් නැතුව ඉන්න බලන්නේ. එයා හිතාගෙනවා කරාඹුත් එක්ක නැතුව ආවම සීලයක් තියෙනවා කියලා. කරාඹුවස්සේ සිල් නැහැ පින්වත්නි. මේ කරාඹුවස්සේ සිල් හොයන්නත් එපා. ඇයි විසාකාව කියන්නේ මහලතා ප්‍රසාදනී කියලා කෝටි ගාණක් වටිනා උපකරණයක් අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ එයාටවත් කිව්වේ නෑනේ උඹ සෝවාන් වෙලානේ ඇයි උඹ ඕක අරගෙන ආවේ කියලා කිව්වද? එක දවසක් විහාරේ අමතක වෙලා ගියාම අරන් තිබ්බලුනේ. ආවම ආයෙ දෙන්න කියලා. හැබැයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ පළවෙනියෙන් එයාට කියනවා විසාකා නරක වැඩක් කරන්නේ ආයෙ මේක ගේන්න එපා මෙහෙට. ඔයා මේ සෝතාපන්න වෙච්ච නෝනා කෙනෙක් නේද? සෝතාපන්න වෙච්ච ගෑනු කෙනෙක් මොකටද මෙච්චර වටිනා එකක් පළඳන්නේ කියලා කිව්වද? මං කියන්නේ අඳින පළඳින දේවල් වලින් ඉතාම සරල වෙන්න ඕන ගිහි ජීවිතය ගෙවන කෙනෙක්. හැබැයි මේ සරලකම තියාගෙන හිතේ කෙලෙස් වලට වහලා නැත්තම් හරියට වහලයක් හරියට සෙවිලි කරලා නැහැ වගේ හිත සෙවිලි කරගෙන නැත්තම් ඒ ජීවිතේ වැඩක් නැහැ පින්වත්නි. ඒ ජීවිතේ ප්‍රශංසාත්මක වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ නිසා හිත පරිස්සම් කරගන්න. ඒක තමයි මේ එක එක විදියට කිව්වේ. හිත පරිස්සම් කරගන්න ඕන. රාගය, දේශය, මෝහය, මන්දමාන, මකු බව, ගුණමකුකම, බද්ධ වෛරය වගේ බරපතල කෙලෙස් තියෙද්දී මස් කන්නේ කියන එක ගුණයක් නෙමෙයි. ඒතර මස් කන්නේ කියන එකෙන් විතරක් ගුණයක් නැහැ. මස් කන්නේ නැති එකත් හොඳයි. අර ಗುಣධර්මයක් තියෙනවා නම් ඒ නිසා පින්වත්නි මේ බාහිරින් නම් ಗುಣධර්ම හොයන්න එපා. බාහිරින් හොයන්නත් බෑනේ පින්වත්නි. බාහිරින් ಗುಣධර්ම හොයන්න බෑ. ඒතකොට බාහිරින් අඳින පළඳින විදියෙන් සිවුර පොරවන විදියෙන් වඩින විදියෙන් ಗುಣධර්ම හෙව්වාම අපි අමාරු වැටෙනවනේ. මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය හිටියේ තුන්වෙනි ශ්‍රාවකයා. රවුලක් පවාගෙන ඉඳලා තියෙනවා. මහා කාශ්‍යප රවුල කැපලා නැහැ. ගොඩාක් වෙලාවට රවුල වැවිලා තිබිලා තියෙනවා. ඒ කැලේනේ හිටියේ දූතාංග රැකගෙන කොණ්ඩේ වැවිලා තිබිලා තියෙනවා. එතකොට අද නම් මිනිස්සු හොයන්නේ හොඳට හිස බාලා තියෙනවා නම් ඒ වයින් තමයි හොඳට සිවුර පොරවගෙන ඉන්නවා නම් ඒකෙන් තමයි ගුණය හොයන්නේ. සිවුරින් කොහොමද පින්වත්නි අඳින විදියෙන් විමුක්තියක් හොයන්නේ? හොයන්න බෑනේ අර බාහිය වගේ කෙනෙකුට ඇඳිවතක් නැහෙනේ හරියට. දරපතුරු වලින් ඇඳුමක් හදාගෙන ඇවිල්ලානේ රහත්තුනේ. ඒතර බාහිය කියන්නේ දරපතුරු වලින් ඇඳුම තිබ්බේ. දුවගෙන ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා පාත්‍රය අතේ තියාගෙන ඉද්දී කිව්වා මට බණ කියන්න ඉක්මනට කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා මේ බණ කියන වෙලාව නෙමේ තමුසෙට බණ ආන්න ඕන නම් ටිකක් පැත්තකටලා ඉන්නවා මම පස්සේ කියන්නම් කියලා කියන්නේ. එහෙමනේ මේ බුදු සාමාන්‍ය කතා කරන විදියටනේ කියන්නේ ඇත්තේ. දැන් ආලවක එක ඇති වෙච්ච සංවාදයේදී මේ ආලවකත් එක්ක බුදුහාර ලොකු සාකච්ඡාවක් යනවනේ. එතකොට ආලවක කියනවනේ නික්කම සමන එළියට ඵලයන්. එහෙමනේ කියන්නේ ඇත්තේ. නික්කම සමන එළියට ඵලයන් පැවිද්දා. ඒතර බුදුරජාණන් පාඩුවේ ඇතුළට වරින්. ඔය පාළිය හොඳට දන්න අය දන්නවා. එහෙම කියද්දී බුදුරජාණන් වහන්සේ කතා කරන විදියටනේ කියන්නේ ඇත්තේ මේ මම යන්නෙම නෑ ආලවක ඔහෙට පුළුවන් දෙයක් කරනවා කියලා නේ වාඩි වෙන්න ඇත්තේ. ඔහොම කියන්නේ නැතුව මම යන්නේ නෑ ආලවක ඔයා පුළුවන් දෙයක් කරන්න එහෙම කියන්නේ නෑනේ. ඒතර මේ පාවිච්චි කරන පරිහරණයේ වචන වලින් කියන්නේ මේක ඔක්කොම අරගෙන මේ ස්වාමීන් වහන්සේලා බොහොම ලස්සනට මේක සංග්‍රහ කරානේ. දැන් ওই ගොඩාක් දේශනාවල තියෙනවා බණ අහපු අය සතුටු වෙන විදිය. එතකොට දැන් උදාහරණයක් විදිහට කසී බාරද්වාජ සූත්‍රයේ තියෙනවා සතුටු වෙන විදිය. කොහොමද සතුටු වෙන්නේ? අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම ස්වාමීනි අතිශයින්ම සුන්දරයි අතිශයින්ම සුන්දරයි අභික්කන්තම් භෝගෝතම සෙය්‍යතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උකුජ්ජය යටට හරවාපු එකක් උඩට හැරෙව්වා වගේ මට තේරෙනවා පටිච්චන්නං වා විවරෙය්‍ය තිරේකින් වහපු එකක් තිරේ ඇරලා පෙන්නවා වගේ මට තේරෙනවා අන්ද මූල්ලස්සවා මග්ගං ආචික්කෙය්‍ය මං මුලා වෙච්ච මිනිහෙකුට පාර පෙන්නවා වගේ මට තේරෙනවා අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය අඳුරු වෙච්ච
ලෝකයකට තෙල් පහනක් දැල්වලා ආලෝකය දුන්නා වගේ මට තේරුණා කියලා එයා සතුටු වෙච්ච ක්‍රමයක් තියෙනවනේ. හැබැයි ඔය විදියටම මේ ස්වාමීන් වහන්සේලා දන්නවා සූත්‍ර ගානක ඔය විදියට තියෙනවා. එතකොට කසීබාරද්වාජ සතුටු වෙච්ච විදියටම දිතුරු වෙනස් සතුටුනේ. ඔය විදියටමයි තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ ධර්මයේ සංග්‍රහ කරගනිද්දී පොදු අදහසක් ගත්තා. හැමෝම ඔය වාක්‍ය විදියටම සතුටුුණා නෙමෙයි. එතකොට මේ පොදු අදහස ගත්ත අපි ඒකේ දාර්ශනික හරය ගන්න ඕන පින්වත්. එහෙම නැතුව වුණොත් අපිට ඉතුරු වෙන්නේ පහම් පත්තු කරන එකයි හඳුන් කූරු පත්තු කරන එකයි විතරයි. ඊට වඩා තමන්ව ගවේෂණය කරන, තමන්ව හොයන, තමන්ගේ අභ්‍යන්තරේ නිවා ගන්න එකක් මේක. අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා නම් මේ පංචස්කන්ධයයි අවබෝධ කරන්න තියෙන්නේ. අවබෝධ කරන්න බේන ලෝකේ මොකක්වත් ඇත්තේ නැහැ. ඒතර මේකේ යථාර්ථ අවබෝධයටපත් වෙනකොට යාට එක දෙයයි තේරෙන්නේ මොකද්ද? සත්වපුද්ගල භාවයක් නැහැ මේක එච්චරයි. එයා දැනගන්න එක දෙයයි. මම මේ සත්වේ පුද්ගලයෙක් මම කියලා අල්ලගත්තට මේකේ මේ සත්වේ පුද්ගලයෙක් විදියට අල්ලන්න කිසිම දෙයක් නැහැ කියලා එයා දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ ඒක යාගේ ජීවිතේ ස්ථාවර වෙනවා. ඒකට වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක ස්ථාවර වෙනකොට එයා ආයෙ උපදින්නේ නැහැ. ඒකට පටන් ගන්න ඕන වැඩ. ඒ කියන්නේ මේ සත්‍යයේ පුද්ගලයෙක් නැති බව තේරුම් අරගෙන ප්‍රතිපදාවක් විදිහට පුහුණු කරගෙන යන්න බුදුරජාණන් වහන්සේ ලස්සන ක්‍රමයක් කියනවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒක පටන් ගන්න ඕන සම්මා දිට්ඨියේ. සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක පිළිබඳවත්, දුක ඇතිවීම පිළිබඳවත්, දුක නැති කිරීම පිළිබඳවත්, දුක නැති කිරීමේ ප්‍රතිපදාව පිළිබඳවත් මෙහෙම එකක් තියෙනවා කියලා දැනගන්න එකට සම්මා දිට්ඨිය කියනවා. නැත්නම් සම්මාදිට්ඨිය කියන්නේ මේ ෂෝක් දැකීම කියලා එහෙම නෙමෙයි. සම්මාදිට්ඨිය කොහොමද සත්‍ය විභංග සූත්‍රයේ තෝරන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවුසු සම්මාදිට්ඨි. ශ්‍රමණ ආයුෂ්මතුනි සම්මාදිට්ඨිය කියන්නේ දුක කියලා එකක් තියෙනවා කියලා දැනගන්න එකට. දුක ඇති වෙන ස්වභාවය දැනගන්න එකට. දුක තණ්හාව නිසා ඇති වෙනවා කියලා දැනගන්න එකට. මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා දැනගන්න එක. මේ දුක නිරුද්ධ කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර පිළිවෙතක් තියෙනවා කියලා දැනගත්තාම යාට තියෙන්නේ සම්මා දිට්ඨිය. ඒතර ඒක දැනගෙන යා ඊට පස්සේ පුහුණු කරගෙන ආපු ක්‍රමානුකූලව වැඩි යුතු ධර්මපරියායක් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ කාරණා සියල්ලම මනස මූලික කරගෙන තියෙන පින්වත්නි. Tamanගේ හිත පරිස්සම් කර ගැනීම මත තමයි ඒ වැඩපිළිවෙල තුල ජීවමාන වෙන්න තියෙන්නේ. ඒතකොට ඒකෙදි අපිට පිනත් උදව්වක් තියෙනවා. පුණ්‍ය විපාකයේත් අපිට හරි උදව්වක් තියෙනවා. පිනට ගරහා බුදුවරු Tamanගේ ජීවිතේ නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා කිව්වේ නෑ. පිනකත් උදව්වක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන පිනත් විපාක දීලා අනිත්‍ය වෙලා යනවා කියලා. පින නරක දෙයක් නෙමෙයි. ධර්ම මාර්ගයට පිවිසෙන කෙනෙකුට පිනේ විශාල අනුග්‍රහයක් උදව්වක් තියෙනවා. හැබැයි යා තේරුම් ගන්න ඕන පුණ්‍ය විපාකයක් විපාක දිදී අනිත්‍ය වෙනවා කියලා. විපාක දීමෙන් අනිත්‍ය වෙලා යනවා. එතකොට පින විපාක දීලා අනිත්‍ය වෙලා යනකොට යා සමහර විට නිරහෙට වැටෙනවා ආයෙත්. අන්න ඒ නිසා තමයි පිනෙත් අවසානයේ අනතුරක් තියෙනවා කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි පිනයි පවයි දෙකම අත්හැරලා දාන්න කියලා. අතහැරීම තුලයි විමුක්තිය මුණ ගැහෙන්නේ කියලා කිව්වේ ඒකයි. එතකොට මේ අතහරින්න කිව්වට සමහර අයට මේක අතහරින්න හිතෙන්නේ නැහැ. මම කියන්නේ ධර්ම මාර්ගයට ආපු කෙනෙකුට පිනත් උදව්වක්. ඒ පින උදව් කරගෙන යා පිනත් විදර්ශනා කරන්න ඕන ඊට පස්සේ. කොහොමද පින විදර්ශනා කරන්නේ? මේ පිනත් විපාක දීදී අනිත්‍ය වෙනව නේද කියලා දකිනකොට පිනත් එයා විදර්ශනා කරනවා. එතකොට මේ පිනත් විදර්ශනා කරනකොට තමන්ව තමන්ට අතහැරෙන්න, මගහැරෙන්න පටන් ගන්නවා. හැමෝම මේක අතහරින්න කැමති නෑ. අර මාළු ටිකක් හිටියලු එක ගලක් අල්ලගෙන ඒ ගලේ ඇසුරු කරගෙනලු මාළු කණ්ඩායම හිටියේ. ඒ මාළු ටිකේ ගලට වෙලා ඉන්නවලු. අවුරුදු ගාණක් ඒ ගල වටේ මාළු ඉඳලා තියෙනවා. ලොකු ගලක් වෙන්න ඇති. ඒ ගල වටේ තියෙනවා නිකන් දියසෙවල වගේ ඒව කකා ඒ වගේම එල්ලිලා ඉන්නවා මාළු. පොඩි මාළු කණ්ඩායමක්. විශාල කණ්ඩායමක්. එතකොට මේ මාළු කණ්ඩායම එකම ගලක් අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන අවුරුදු ගාණක් ගියාට පස්සේ එක දවසක් මාළුවෙක් මේ ගහගෙන යනවලු. මේ ගල අතෑරිලා මාළුවෙක් ගහගෙන යනවා. එතකොට ගහගෙන යනකොට අනික් මාළු කියනවලු දැන් මේ උඹ මොකද්ද කරන්නේ? මේ ගල අතෑරුණා නේද? ඉක්මනින් අල්ලගන්න මේ ගල. මේ ගල සදෙන් අල්ලගන්න. ඔයා අනාරක්ෂිතයි කියනවලු. ඔයා අනාරක්ෂිතයි ඔහොම ගහගෙන යන්න එපා. මේ ගල ඉක්මනට අල්ලගන්න කියනවලු. ඇයි එහෙම කියන්නේ?
කාලයක් මේ ගල අල්ලගෙනනේ හිටියේ මේ අය. තදින් මේ ගල අල්ලගෙන හිටියා. එතකොට අර ගල අල්ලගෙන හිටපු මාළුන්ට අර ඇතෑරිලා යන මාළුවා කියනවා මමත් ඊයේ පාන්දර වෙනකම් ඔහොම තමයි හිතුවේ කියනවා. මමත් ওই ගල අල්ලගෙන හිටියේ. ඊයේ පාන්දර මට අහම්බෙන් ওই ගල අතහැරුණා කියනවා. අතහැරුණාමනේ දන්නේ මෙච්චර සනීපයක් තියෙනවා අතහැරියාම කියලා. ඕක තදින් මම මගේ කටින් ওই ගලේ සෙවල අල්ලගෙන හිටපු එක හරිම විඩාබරයි. අතහැරුණාමනේ දැන් තේරෙන්නේ. මේ අතහැරුණ එක නිසා මට තේරෙනවා මේ විඩාබරයකට වඩා මේ ගහගෙන යන්නේ කොච්චර හොඳයිද කියලා. ඒ නිසා නුඹලාත් අතහැරලා බලන්න කියනවා. බොහෝම ටික දෙනෙක් අතහැරියා කියනවා. බහුතර පිරිසක් අතහැරියේ නෑ කියනවා. ගොඩාක් දෙනෙක් කැමති වුණ නෑ කියනවා. පාරම්පරිකව සාංශාරිකව අල්ලගන්ට මේ ගල අතහරින්න කැමති නෑ. සුළු පිරිසක් අතහරිනවා. අතහැරපු අය අතහැරීමේ තියෙන සැපේ විඳිනවා. අතහැරපු අය අතහැරපු සැපේ විඳන්න නිසා තවත් කාමභෝගී ලෝකයක් එක්ක ආය ගනුදෙනුවක් නෑ. අතහැරිච්ච නොවුණු අය මේ ස්වල්ප සැපයත් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතය ගෙවනවා. දරුමල්ලෝ හදාගෙන ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් නඩත්තු කර කර ඒගොල්ලන්ගේ ජීවිතේ ගෙවලා දානවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ දාර්ශනික හරය ලඟු වෙන්නේ මානසිකව අතහැරීම මත. එතකොට මේ ටික ටික හරි කමක් නැහැ මානසිකව අතහරින්න බලන්න. දැන් අපිට බලන්න ඔන්න දරුවෝ ටික අල්ල ගන්නවා. ඊට පස්සේ මුණුබුරෝ ටික අල්ල ගන්නවා. මුණුබුරෝ නලවා මැරිලා යනවා ළඟදී. ඊට පස්සේ පොඩි උන් නලවා මැරෙන වෙලාවේ S2 පියවෙන වෙලාවේ අර පොඩි උන් ටික තමයි ඔළුවට එන්නේ. එතකොට ඒක තමයි උපාදානිය උනේ. ඊට අනුව භවය හැදෙනවා. ඊට පස්සේ භවයට අනුව පිටවත් જાතියක් පහළ වෙනවා. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. එතකොට මේක අතහැරෙන බව හරි අපි තේරුම් අරගෙන ජීවිතේ මේක පුහුණු කළ යුතු දෙයක් පින්වත්නි. සංසාරේ ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. ගිහියෙකුටත් වරදින්න පුළුවන්, පැවිද්දෙකුටත් වරදින්න පුළුවන්. ඔය ಗುಣධර්ම දියුණු කරගෙන ආපු අයගේ චරිතවල පවා මේ වැරදිච්ච දේවල්. හැබැයි වැරදුනොත් මේ වැරදීමේ විපාකේ පස්සෙන් එනවා. ජීවිතේ වරද්ද ගන්න එපා. මේ ධර්මයක් මුණ ගැහුණිකේ ජීවිතේට වරදින්න දෙන්න එපා. මේ විඳින්නේ හේතුඵල ටිකක් පින්වත්. හේතුඵල ටික. මේ හැම දෙයක්ම සතුටෙන් දරා ගන්න. දරුවෝ සලකන්නේ නැත්නම් හරි සනීපෙට ඉන්න. ඇයි? සංසාරي කරපුවා තමයි මේ හම්බ වෙන්නේ කියලා සතුටෙන් ඉන්න. හොල්ල ඉන්න එපා දෙවියන්ට කී. ඇයි? බුදුරජාණන් වහන්සේ කියනෝනි මහණෙනි හේතුඵල ටිකක් තියෙන්නේ කියලා. මේ කර්ම විපාකයේ හැදුනේ ඔබම කරගත්ත දෙයකට සාංශාරික අනතුරු ඔබේ තියෙන්නේ ඔබ තමයි වගකීම් කරුවා කියලානේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. ඒතර මේ දරුවන්ට දෙස් දෙවල් තියදී ඉන්න එපා සලකන්නේ නැහැ කියලා. හේතුව තමයි Taman සැප විඳින්න සංසාරේ කරගත්ත පුණ්‍ය විපාක නැතිකමේ අඩුව. හේතුඵල ටිකක් තියෙන්නේ කියලා දැනගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක තේරෙන්නේ නැති වුණාට පස්සේ හරියට ලියුම ගෙනාපු ලියුම්කාරයාට අල්ලලා තඩි බානවා වගේ වැඩක් අපි කරන්නේ. දැන් ලියුම්කාරයෙක් ලියුමක් අරන් එනවා. එතකොට පියුම් මහත්තයා ලියුම අරන් ආවහම ඊට පස්සේ ඒ ලියුම බලනවා කඩලා. බැලුවා මේකේ තියෙනවා මොකක් හරි වැරදි මොකක් හරි කතාවක් තියෙනවා. එතකොට මොකක් හරි යායට හදපු කතාවක් මොකක් හරි තියෙනවා. ඒ කතාව තිබ්බට පස්සේ පින්වත්නි අපි කවදාවත් ඒ ලියුම ඉනේ ගහගෙන අර ලියුම ගෙනාපු මිනිහට ගහනවද? ඇයි ඒ ලියුම මිනිහා ගෙනාපු මිනිහට ගහලා වැඩක් නැහැ නේ. මිනිහා පණිවිඩයක් අරන් ආව විතරනේ. එතකොට මේ පණිවිඩය අරන් ආවේ ඒ මිනිහාගේ පණිවිඩයක්ද? නෑ. අන්න ඒ වගේ අද මිනිස්සු කරන්නේ ලියුම්කාරයාට ගහනවා වගේ වැඩක්. එතකොට මේ ඔබගේ ඉදිරියට සමහර විට ඔබ කරගත්ත දේම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සමහර ටික දරුවගේ වේසයෙන් එන්න පුළුවන්. සමහර ටික බත් පිඟානේ වේසයෙන් එන්න පුළුවන්. කුමන වේසයකින් ආවත් පින්වත්නි මේ ගත කරන්නේ හේතුඵල ටික. ඒ නිසා මේ ජීවිතයේ අවබෝධයටපත් වෙනකොට ඊටාම සැහැල්ලුවෙන් මේ ජීවිතේ ඔබට ගෙවලා දාන්න පුළුවන් හිතක් හැදෙනවා. ඒ නිසා ජීවිතේ වරද්ද ගන්න එපා. අවබෝධයටපත් වුණු අයට පවා වරදින්න පුළුවන්. හැබැයි ඒ අවබෝධයටපත් වුණු අයගේ පෙර ජීවිත දිහා බැලුවට පස්සේ තියෙන හරියට වැරදිච්ච අවස්ථා. ඒ වැරදිච්ච අවස්ථාවල විපාකයන් සංසාරේ බොහෝ කාලයක් පසුපසින් ලූ බැඳලා තියෙනවා. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න. දැන් ඔකට එක ලස්සන කතාවක් මම කියන්නම්. එක නෑනලා දෙන්නෙක් හිටියා. ඒ නෑනලා දෙන්න අතර ප්‍රශ්නයක්. ඒ කියන්නේ Tamanගේ දැන් මේ කාන්තාව දෙන්න විවාහ වෙච්ච මිනිස්යාගේ නංගි
විවාහ වෙච්ච මේ මිනිස්යාගේ බිරිඳයි අතර පොඩි අයි හොඳයිකමක් නැහැ. ඉතින් දවසක් පින්වත්නි මේ කාන්තාව දෙන්න රණ්ඩුවක් ලොකු රණ්ඩුවක්. කාන්තාව අතර ඒ කාලේ රණ්ඩු තිබිලා තියෙනවා හරියට. ලොකු රණ්ඩුවක් ගේ ඇතුලේ. ඒ රණ්ඩුව අතරේ එක දවසක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ඇවිල්ලා තියෙනවා. එතකොට අර කෙල්ල දෙන්න ඇතුලේ රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට අර පසේ බුදුරජාණන් වහන්සේ එහෙම වැඩියා එතනද. පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා එළියේ. එළියේ ඉන්නකොට ওই කාන්තාව හරි උපක්‍රමශීලීනේ. හොඳ හීන් නූලෙන් රිද්දන්න පුළුවන්. ඇනුම් පද කියනවා කියන්නේ. ඒතකොට හිමීට වෙන කතාවක් කියලා අරයට රිද්දනවා. ඒකට හරි කාන්තාව හරි දක්ෂයි ඒකට. මම හිතන්නේ ඒක ඥානවලින් වෙනවා ඇති. පරව කාන්තා ගති ඉතින් මේ සමහර ඥානමය ක්‍රියාවලියෙම තියෙන එකන්නේ. ඒ කියන්නේ ස්වභාවිකවම යා හැදිච්ච ආකෘතියක් තියෙනවා කායිකවත් මානසිකවත්. මේ කාන්තාවක් නම් වෙන මොකටවත් නෙමෙයි මේ ජීව විද්‍යාත්මකව බැලුවට පස්සේ දරුවන් බිහි කිරීම පිණිස තමයි කාන්තාවන්ගේ ශරීර ලාලිත්‍ය හැදිලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. ওই කාන්තාව වැඩි වැඩියෙන් ඇඟ පෙන්නගෙන දැඟලුවාට ඒකට නෙමෙයි කාන්තාවගේ මේ ස්වභාව ධර්මයේ නිර්මාණය දිහා බැලුවම තියෙන්නේ. හේතුව තමයි සත් වර්ගයාගේ පැවැත්ම පිණිස තමයි කාන්තාව ස්වභාව ධර්මයේ නිර්මාණය කරන්නේ. ඇයි තා පූජනීය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තමයි යාට හොඳම තැන දුන්නේ. කාන්තාවගේ මොලේ හැදිමිටේ කියද්දි බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ කාන්තාවන්ට රහත් වෙන්නත් පුළුවන් කිව්වා. කාන්තාවට ලොකු වටිනා තැනක් බුදුරජාණන් වහන්සේ හදලා දුන්නා. දැන් මේ කාන්තාව දෙන්න ලොකු රණ්ඩුවක්. පොඩි රණ්ඩුවක් නෙමෙයි. රණ්ඩු වෙන අතරේ අර පසේ බුදුරජාණන් වහන්සේලා ගේ ඉස්සරහා ඉන්නවා. ඉන්නකොට මේක කාන්තාවක් ඇවිල්ලා දානි ටිකකුත් ගෙනල්ලා පාත්‍රයට දාලා දානි ටික දාලා අර ගෑනු කෙනාට ඇහෙන්න කියනවා. හයියෙන් කියනවා. ඇහෙන්න කියනවා. අනේ හාන්දුරනේ මේ දුන්න දානේ විපාකයෙන් නම් මේ වගේ නෑන කෙනෙක් නම් පේන්නවත් ලැබෙන්න එපා කියලා කිව්වා. හයියෙන් කිව්වා ඒ කතාව. හාඳුරනේ මේ දුන්න දානේ විපාකයෙන් නම් ඔය වගේ නෑන කෙනෙක් නම් සංසාරේ ආයෙ නම් හම්බෙන්න එපා කිව්වා. මේ ගෑනු කෙනා ඇවිල්ලා බැලුවා එළියට. දෙන්න හරි ලස්සනයි දෙන්නම. ඇවිල්ලා බැලුවා. බැලුවාම හාඳුරු කෙනෙක් ඉන්නවා මේ ගෑනු කෙනා මේ කතාව කිව්වා අර හාඳුරු වචනයක්වත් නැහැ. වචනයක්වත් නැතිකොට එකපාරම එළියට ආවා. එළියට ඇවිල්ලා අර හාඳුරුගේ පාත්‍රේ උදුරලා ගත්තා මැටි පාත්‍රේ. උදුරලා අරගෙන කිව්වා එහෙනම් ඔබ වහන්සේ සද්දයක් නැහැ මේ කතාවට නේද කිව්වා. ඔබ වහන්සේ කිසි වගේ වගක් නැතුව පාඩුවේ ඉන්නවා මේ කතාවට. ඔබ වහන්සේ කිසි සද්දයක් නැතුව මේ කතාව අහගෙන පාඩුවේ ඉන්නවා එහෙනම් නේද කියලා පාත්‍රය ගත්තා. අරගෙන ගිහින් ওই පාත්‍රේ එළියට බත් ටික විසිකලා. විසිකරලා බොහොම ගඳ තිබ්බ මැටි ටිකක් පාත්‍රයට දාන ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ දානේ වළඳන්න නෙමෙයි හොඳ. මේ මැටි වළඳන්න කිව්වා. දැන් මේ කේන්තියටනේ කිව්වේ. එහෙම කියලා මූණ බැලුවා. ඉරියව්වකවත් වෙනසක් නැහැ. ලැබෙන කොටත් විශේෂ අදහසක් නැහැ. මේ දැන් මැටි හම්බුණා කියලා අනේ මූණේවත් නැහැ නිකන් පුලුටු වෙච්ච ගතියක්වත් නැහැ මූණේ. ඊට පස්සේ අනේ මට වැරදුනා කියලා හිතුණා. ගත්ත පාත්‍රය අතට අරගෙන ගිහින් ඉතින් හොඳට හොදලා දැන් අර කේන්ති නිවෙනවා දැන්. හොඳට පාත්‍රයේ හොදලා පින්වත්නි ඒ පාත්‍රයට දානි ටික අරගෙන ඒ දානි ටිකකුත් බෙදලා අර හාඳුරොන්ට ගිහින් කිව්වා අනේ හාඳුරනේ සමා වෙන්න මට කිව්වා. ඔබ වහන්සේ මේ රණ්ඩු අස්සේ මාවණී කිව්වා. අන්න දැන් එයා ඒක තේරුම් අරන් ඉන්නවා. මේ රණ්ඩු අස්සේ ඔබ වහන්සේ ආවහම මට උන් හිතෙන්නේ නැති වුණා කිව්වා. අනිත් එක මේ අපේ නෑනා කියපු කතාවට ඔබ වහන්සේ මොකක්වත් කිව්වේ නෑනේ කියලා කිව්වා. ඒ නිසා මට වැරදුනා හාඳුරනේ අනේ සමා වෙන්න කිව්වා. ඉරියව්වකින්වත් වෙනසක් පෙන්වුවේ නෑ උන්වහන්සේ. එහෙම අරන් ගිහින් දානි වළඳන්න ඇති. විපාක දුන්නා සංසාරේ. විවාහ වෙනවා. සාර්ථක නෑ විවාහය. හැබැයි විවාහ වුණාට විවාහය අසාර්ථක වුණොත් සමහර දැන් බලන්න සාංශාරිකව මේ ස්වභාවය දන්න කෙනාට සතුටින් විඳවන්න පුළුවන්. බෙල්ලවල දාගන්න හිතෙන්නේ නෑ. ඒක තමයි ධර්මයක් දන්නේ කී වටිනාකම. ධර්මයේ දැනගත්තා කියන්නේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියන එක නෙමෙයි. හයිය හිතක් තියාගෙන විඳවන්න පුළුවන් නේ. ඊට පස්සේ ඔන්න විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ ඔන්න මිනිස්සයාට එක්ක ඉන්න බෑ. අන්තිමට බැරිම තැන විවාහ කීපයක් කරගත්තා අසාර්ථකයි. බැරිම තැන මේ එක දවසක් Tamanගේ කනකාර බඩු ටික ඔක්කොම විකුණලා ඒකෙන් පින්වත්නි දැන් කාන්තාවකට රත්තරන් බඩු ආභරණ ටික නෑ කියන්නේ එයාගේ ඒක විශාල අඩුවක් ඒ කාලේ.
කනකර බඩු ටික ඔක්කොම එකතු කරලා විශාල සෑයකට රත්තරන් වලින් ගඩොලක් හදලා පූජා කළා. දැන් බලන්න ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ අනිත් පැත්තෙන් ආයේ විපාකේ මතුවෙන හේතුව තමයි පසේ බුදුරජාණන් වහන්සේට වරදක් වුණා තමයි. හැබැයි ආ වරද නිවැරදි කරගත්තනේ. ඒතර යාර විකල්පයක් පේනවා මේ විපාකේ. එදා අන්තිමටම ඒ ගඩොල පූජා කරාට පස්සේ එදා පණිවිඩයක් එවලා තිනවා පළවෙනි විවාහ වෙච්ච මිනිස්සයා. ඔයා තමයි මට ගැළපෙනම කෙනා. මං කරා එන්න කියලා. එතකොට පණිවිඩයක් ඇවලා තියෙනවා මගේ කනකර මුකුත් නැහැ මට එන්න බෑ කියලා. ඊට පස්සේ කනකර බඩුත් එක්ක පිරිස යවලා තියෙනවා ඒ ප්‍රාදේශීය රජුරෝ එක්කරන ඉන්න කියලා. එදා ඉඳලා විවාහය හරි ගියා. සමහර විපාක තවන්න තියෙන කුසලයෙන් පින්වත්නි. එතකොට මේ අකුසලයේ විපාක දෙනකොට කෙනෙක් කියන්න පුළුවන් මගේ විවාහය හරියන්නේ නැහැ කියලා චෛත්‍යයට බෙහෙත් පූජා කරලා මොකටද? ධර්මයක් දන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ චෛත්‍ය වලට හෙම්බිරිසාව දෙච්චර බෙහෙත් දෙන්න. එහෙම බෞද්ධික වාදීවම හිතන කෙනෙකුට හිතෙන්න පුළුවන්. බෙහෙත් දෙන්න ඕන මිනිස් ලෙඩ වෙච්ච මිනිසුන්ට. හෙම්බිරිසාව චෛත්‍ය වලට හැදෙන්නේ නැහැ. පිළිම වලට හෙම්බිරිසාව නැහැ. ඒ විදිහින් මොකටද පිළිම වලට ඖෂධ? ඊට වඩා ධර්මයක් දන්න කෙනා අකුසලයේ යට කරන්නේ කුසලයෙන් පින්වත්. අන්න බලන්න. අකුසලයෙන් Tamanගේ ගේ විනාශ වෙනකොට ඒක වහගන්නවා කුසලයෙන්. අද මේ මිනිසුන් දෙම් වැඩ ඔය ඔබ දන්නවද ඔය බත් පූජා කරපු මැටි පූජා කරපු කාන්තාව කවුද කියලා? ඒ තමයි ගෞතම බුදුසසුනේ තුන්වෙනි ශ්‍රාවකයා වෙච්ච මහා කස්සප මහරහතන් වහන්සේගේ ගිහි කල බිරිඳ වෙච්ච භද්‍රා වුණ අන්තිමටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත භද්‍රා කාපිලානී කියන රහත් උත්තමාවිය. රහත් වෙන්න ආපු ගමනිත් වැරදිලා තියෙනවා. එදා මේ මිනිස්සෙක් විදියට මේ කාන්තාව අත්හැරලා දැම්මේ එදා මහා කස්සප මහරහතන් වහන්සේ. උන්වහන්සේලාට සංසාරේ වරදිනවා. වැරදුනාට කමන්නේ. ජීවිතේ හදාගන්න පින්වත්නි. ජීවිතේ ඉඳුල් වෙන්න දෙන්න එපා. ටික නිපාතේ ලස්සන දේශනාවක් තියෙනවා ජීවිතේ ඉඳුල් කර ගැනීම ගැන. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි ඉඳුල් වෙච්ච දේ පිළුණු වෙන්න ඒකට මැස්ස වහනවා කියනවා. මහණෙනි ජීවිතේ ඉඳුල් කරගෙන මැස්සුන්ට වහන්න දෙන්න එපා කියනවා. ජීවිතේ ඉඳුල් වෙනවා කියලා කියන්නේ කාන්තාවකගේ පතිවත බිඳිලා යන එකට නෙමෙයි. එතකොට ඒකට වඩා ඉහළ ಗುಣධර්ම දියුණු කර ගන්නකොට කාන්තාවගේ ආචාර ධර්ම කොහොමත් රැකෙනවා ಗುಣධර්මات එක්ක හිටියොත්. කාන්තාවකගේ පතිවෘතාව බිඳිලා යන්න පුළුවන් ස්ත්‍රී දූෂණයන් නිසා. කාන්තාවකගේ පතිවත බිඳින්න සාධාරණ හේතු සහ අසාධාරණ හේතු වෙනම හොයන්න පුළුවන්. ඒකට වඩා ජීවිතේ ඉඳුල් වෙනවා කියලා කියන්නේ කෙලෙස් වලට වැපිරෙන්න දෙනවා කියන එකයි. කෙලෙස් වලට වැපිරෙන්න දුන්නාට පස්සේ පින්වත්නි මේ මැස්සෝ එලව පහර ගන්නවා කියනවා කෑමක් පිළුණු වුණාට පස්සේ. එතකොට මේ ජීවිතේ ක්‍රෝධයෙන් වෛරයෙන් මාන්නෙන් ජීවිතේ පිළුණු වුණාට පස්සේ ඒ කියන්නේ කෙලෙස් වලින් ජීවිතේ පිළුණු වුණාට පස්සේ ඒවා නිසා තවදුරටත් මැස්සෝ එලව පහර ගන්නවා. ජීවිතේ ඉඳුල් කරගන්න එපා කෙලෙස් වලින්. භාවිතා කරගත්ත හිතක් Tamanගේ ජීවිතේ හදාගන්න පින්වත්නි. ඒ නිසා ඔබ හැම දිනාගේම ජීවිතේ සැබෑවටම ඉන්ද්‍රියන් দমনය කරගත්ත ශික්ෂණයක් හදාගත්ත ಗುಣධර්ම මත ජීවමාන වෙච්ච කෙනෙක් වෙන්න. ආටෝප වලට සිල් රකින්න එපා. ආටෝප වලට සිල් රකීමම මිත්‍යාවක්. සැබෑ ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ රූප දකින්න නැතුව ඉන්න එක නෙමෙයි. සැබෑ ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ දකින්න රූප කෙරේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්න එක. රූප නොදකින්න එක ඉන්ද්‍රිය භාවනාවක් නම් අන්ධයන්ට හොඳට භාවනාව වැඩෙන්න ඕන. සද්ධාහන් නැතුව ඉන්න එක භාවනාවක් නම් කැලේ ගිහින් එහෙම එකක් හොයනවා නම් බීරි මිනිස්සු හොඳට භාවනා කරන්න ඕන. ඇස් පේන්නේ නැති එක, කන් ඇහෙන්නේ නැති එක සැබෑම භාවනාව නෙමෙයි. ඒව අහන්න නැතුව දකින්න නැතුව ඉන්න එක. සැබෑ භාවනාව කියන්නේ විදර්ශනාවෙන් ඒවා දකින්න එක. අහන දේවල් එක්කට ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් මධ්‍යස්ථ හිතක් හදාගත්තොත් ඒක තමයි ලෝකේ සැබෑම භාවනාව. ඔබ හැම දිනාටම භාවිත හිතක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු.